නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. එතකොට අපි ගිය සතියේ දේශනාව තුළ කතා කළා සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විපයුත්තං සප්පච්චයං සංඛතං කියන කාරණා ටික. ඒ ටිකේදී අපි හේතු ධර්ම කියන්නේ මොනවද? ඒ වගේම හේතු යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ හේතු විප්‍රයුක්තයි කියලා කියන්නේ ඇයි රූපය කියන එක පිළිබඳව කතා කළා. ඒ වගේම ප්‍රත්‍ය සහ හේතු අතර ඇති වෙනස අපි පැහැදිලි කළා. ප්‍රත්‍යක් කියන්නේ මොකද්ද? හේතුවක් කියන්නේ මොකද්ද? එතකොට මේ අපි ඒක වෙනස්කම් හැටියට කිව්වා හේතුව කියන එක සාධාරණ වෙනකොට ප්‍රත්‍ය ධර්ම අසාධාරණ ලෙස ප්‍රත්‍ය වෙනවා කියලා. උදාහරණයක් හැටියට අපි නුග බීජයකට පස් ජලය ආදී ප්‍රත්‍ය ධර්මතා ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ ප්‍රත්‍යයම පොල් ගෙඩියකටත් එකසේ ප්‍රත්‍ය වෙනවා. එතකොට නුග බීජයේ හේතුවෙන් නුග පැලයක් හැදෙනවා. නමුත් පොල් බීජයක් හේතු කරගෙන නුග පැලයක් හැදෙන්නේ නැහැ කියලා අපි ඒකෙදි කිව්වා. එතකොට ඒ අන්‍ය ජාතික සහ ජාතික භාවයත් සමග ඒ ප්‍රත්‍ය සහ හේතු ධර්මයන්ගේ ඇති වෙනස්කම් තියෙනවා. එතකොට ඒ වෙනස්කම පිළිබඳව අපි කතා කළා. සංකතයි කියලා කිව්වා සකස් කරන අර්ථයෙන් හේතුන්ගෙන් සකස් කරන අර්ථයෙන් සංකත ධර්මයන් කියලා. එතකොට රූපය කියන එක හේතු නිසා සකස් වෙන ධර්මයක් නිසා සංකත ධර්මයක් ලෙස තමයි කතා කරන්නේ. ඒකට අද දවසේදී අපිට තියෙනවා රූපී. රූපය කියන එක රූපී දෙයක්. රූපී දෙයක් කියන්නේ රූපණය වන දෙයක්. ඒ කියන්නේ පෙනෙන දෙයක්. ඉන්ද්‍රියකට හසු වන දෙයක්. එතකොට ඉන්ද්‍රියක් හා සමගාමී වන දෙයක් තමයි රූපේ කියන එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ඇහැට නම් ඒක දර්ශනය වෙනවා. නාසයට නම් ඒ ප්‍රසාදයට ගැටෙනවා. ඊට පස්සේ දිවට නම් ඒ ප්‍රසාදයට ගැටෙනවා. කයට නම් ඒකට ගැටෙනවා. ඒ වගේම ධම්මායතන පරියාපන්න වුණ රූප තියෙනවා. ඒක ඒ ඉන්ද්‍රිය හා සමගාමීව පෙරළමින් හට ගන්නවා. ඒ නිසා රූපී කියලා කියනවා රූපස්කන්ධයේ ස්වභාවය තමයි රූපයේ ස්වභාවය තමයි රූපවත් භාවය. සතර මහා ධාතු හා ඇසුරු කොටගෙන පවත්නා රූපවත් භාවයෙන් යුක්තයි රූපස්කන්ධය. ලෝකයන් කියලා කියනවා ලෞකිකයි කියන එකට. ඒ කියන්නේ ඒක ලෝකෝත්තර ධර්මයක් නෙමෙයි ලෞකික ධර්මයක් තමයි රූපය කියලා කියන්නේ. රූපය ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නට පුළුවන් ලෞකික මනසකින් මිසක ලෝකෝත්තර මනසකට රූපය ඇසුරු වෙන්නේ නැහැ. ඒ නිසා රූපය පිළිබඳව හඳුන්වනවා ලෝකයන් කියලා ලෞකික ධර්මයක්. එතකොට ඒක ලෝකය තුල පවත්නා ලෝකයට අයිති ධර්මයක් තමයි රූපය කියලා කියන්නේ. ඒක හැම වෙලාවකදීම ලෝකයාගේ මනසට හසුවන ලෝකයට අයිති ධර්මයක් ලෙස රූපය පෙන්වන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේට වගේ රූප පේන්නේ නැද්ද? එතකොට ඒ පේන්නේ ලෝකෝත්තර මනසකට රූපයක් හසු වෙන්නේ නැද්ද කියලා. ඇත්තටම ලෝකෝත්තර මනසකට රූපයක් හසුවන්නේ නැහැ. රූපයක් හසුවන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඇහැට රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇහැට රූප පෙනෙන අවස්ථාව ඒක කර්ම යෙදෙන අවස්ථාවක් නෙමෙයි. ඒක විපාක ධර්මයක්. ඒ සිත අනුව කෙනෙක් පෘතජ්ජනයිද කෙනෙක් රූපාවචර ධානලාභියෙක්ද අරූපාවචර ධානලාභියෙක්ද එහෙම නැත්නම් ලෝකෝත්තර භූමියකටපත් තුන කෙනෙක්ද කියන එක තීරණය කරන්නේ නැහැ. ඇහැට රූපය ගැටෙනවා කියන මට්ටමේදී ඒක තීරණය කරන්නේ නැහැ. ඒ අනුව හිත යෙදෙනවා කියන විපාක අවස්ථාවේදීත් ඒ භූමි නානත්වයක් තීරණය කරන්නේ නැහැ. එහෙනම් කොතනදද ඒක තීරණය වෙන්නේ? ඒක තීරණය වෙන්නේ මේ වීතිය නැතිනම් මේ කොටස සම්පූර්ණම ඉවර වුණ තැනක නැවත රූපය ඇති විදිහට හිතෙන් රූපය ඇති බවට උපාදාන වශයෙන් අල්ල ගන්නවා නම් අන්න ඒ කෙනා කාමාවචර කාමයන්ව හැසිරෙන කෙලෙසයක් තියෙන කෙනෙක් කියලා කියනවා.
ඇයි එහෙම කියන්නේ? එයා නැවත රූපය උපාදාන වශයෙන් රූපේ පැත්තට නැඹුරු වුණා. එතකොට දැන් එයා කාමාවචර භූමියට අයිති නැතිනම් කාමාවචර කර්ම රැස් කරන්න එක්ක කියන ගණයට ගියේ ඇහැට රූපය ගැටිලා ඒ අනුව හිත වැයවීම නිසා නෙමෙයි, රූපයේ අනිත්‍ය බව නොදන්නාකම නිසා නැවත රූපය ඇති හැටියට රූපය කෙරෙහි නැඹුරු වීම. තමන්ගේ හිතේ ඇති වෙන ආශ්‍රව ටිකත් එක්ක රූපේ පැත්තට නැවත නැඹුරු වෙනකොට තමන් අකමැති දේවල් සහ කැමති දේවල් රූපේ ඇතුලේ තියෙනවා කියලා ඒ දේවල් උපාදාන වශයෙන් අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒ කෙනාට කාමාවචරයි කියලා කියන්නේ. හැබැයි රහතන් වහන්සේ නමක් එහෙම නැතිනම් ලෝකෝත්තර භූමියේදී මේ නැවත රූපේ කෙරෙහි නැඹුරු වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙනාට එහෙනම් පේන්නේ මොකද්ද? රූපේහි Nirodhe දකින්න පුළුවන්කම තියෙනවා. එතන හටගත් අනිත් නාම ධර්මයන්ගේ Nirodhe දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාගේ මනසට රූපයයි දෙයක් ඇති හැටියට හම්බ නොවන නිසා එතන රූපය ඇසුරු වෙන්නේ නැහැ. තමන්ගේ ස්වභාවයක් දකිනවා, හිතේ තියෙන නාම ධර්මයන්ගේ ස්වභාවයක් දකිනවා, රූපය අනිත්‍ය සාක්ෂාත් කරනවා. අන්නේ රූපය ඒ නිසා ලෝකෝත්තර භූමියේදී රූපය ඇසුරු වන්නේ නැහැ. ඒ නිසාම රූපය ඇසුරු වෙන මානසික මට්ටම ලෞකික මානසික මට්ටමක් කියලා කියනවා. ඇයි රූපය ඇසුරු වෙනවා නම් ඇසුරු වෙන්නේ රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක මිසක රූපේ පවතින තැනක නෙමෙයි. ඒකට රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක රූපය ඇති හැටියට ගන්නවා කියන එක ලෞකික මානසික මට්ටමකට අයිති, ලෝකෙට අයිති මානසික මට්ටමක් තියෙන දෙයක්. ඒ නිසා සියලුම රූපය ලෞකිකයි කියලා කියනවා. ඒක ලෝකය ඇතුලේ තමයි මේ රූපේ පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සාසවයි. රූපේ කියන එක ශාස්ත්‍රව ධර්මයක්. සාසවයි කියලා කියන්නේ කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව කියලා ආශ්‍රව ධර්මතා හතරක් ප්‍රධාන ලෙස කතා කරනවා. එතකොට මේ ධර්මයන්ට කියන්නේ ආශ්‍රව ධර්ම කියලා. ආශ්‍රව කියලා කියන්නේ පුරුදු කියන එකට. සරලවම කිව්වොත් පුරුදු. අපි සාමාන්‍යයෙන් කියන්නේ ආසව කියලා සිංහල වෙදකමෙත් තියෙන යම් කිසි බෙහෙත් ආදී ද්‍රව්‍ය දාලා කාලයක් පවත්වාගෙන, ඒ කියන්නේ පල් කරලා එකට එකතු කරලා ගන්න හදාගන්න වලට කියනවා ආසව කියලා. ඒ වගේ කාලයක් තිස්සේ එකතු කරගත්ත, රැස් කරගත්ත දේවල් වලට අපි හඳුන්වනවා ආසව කියන වචනයක්. ඒක ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා හතර ආකාරයකින් ප්‍රධාන ලෙස කතා කරනවා. එතකොට ඒකෙදි කාමාශ්‍රවය කියලා කියන්නේ පංචකාමයේ අනුව නැඹුරු වුණකම. ඒ කියන්නේ කාමයේ අපි කැමති වෙනකම රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා අපි ඒ රූපය අනුව කැමති වෙන අර්ථයෙන් අපි ඒ පැත්තට නැඹිලා තියෙනකොට කියනවා ඒක කාමාශ්‍රවයක් කියලා. එතකොට ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි Tamanට හමුවන වේදනාවේ ලක්ෂණය රූපයකින් ප්‍රකට වීම. ඒ කියන්නේ හිතේ ඇති කරගන්න වේදනාව අපිට පේන්නේ රූපයක යෙදෙන දෙයක්, රූපයකට අයිති දෙයක් කියලා. ඒ නිසා අපිට කැමැති රූප, අකමැති රූප ලෝකෙ තුල තියෙනවා. කැමැති ශබ්ද අපි අහන්න කැමැති ශබ්ද තියෙනවා. අකමැති ශබ්ද අපිට තියෙනවා. එතකොට ගඳ සුවඳ රසත් එහෙමයි. ලෝකෙ කැමැති සහ අකමැති දේවල් අපිට තියෙනවා. එහෙම තියෙන නිසා තමයි අපි අකමැති දේවල් අයින් කරලා කැමැති දේවල් ලබා ගැනීම සඳහා අපේ ජීවිතේ කටයුතු සූදානම් කරන්නේ. හැම වෙලාවකදීම ඒ කෙරෙහි නැමුණු මනසකින් ජීවත් වෙන්නේ. අන්නේ කාමාශ්‍රවය අපේ හිතේ වැඩ කරන නිසා. ඇහැට රූපේ පේන්නේ කවදාවත් කාමාශ්‍රවයේ යෙදිලා නෙමෙයි. ඒකේ ඇත්තේ නෑ කැමැත්ත ඇති කරන ගතිය හරි අකමැත්ත ඇති කරන ගතිය හරි ඒ රූපේ තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඒක උපේක්ෂා මට්ටමකමයි ඇහැට පේන්නේ. එතකොට ඒබඳු පේන රූපේ තුල අපි ඒක කාමාශ්‍රවයෙන් ඇසුරු කරාට පස්සේ අපිට පේනවා අපි ආස කරන කැමති වෙන කෙනෙක්, කැමති වෙන දෙයක් හැටියට අපිට ඒක පේන්න ගන්නවා. එතකොට කාම ආශ්‍රවයේ කොහෙට අයිති දෙයක්ද? ඒක කාම ආශ්‍රවයේ තමන්ගේ හිතට අයිති දෙයක්. ඒ කාම ආශ්‍රවය අපි නැවත රූපේ පැත්තට පතිත කරාට පස්සේ අපිට පේනවා අපි කැමති මිනිස්සයා, කැමති පුද්ගලයෙක් ඉන්නවා ලෝකේ. අන්න ඒ කැමති මිනිස්සෙක්, කැමති පුද්ගලයෙක් වුණාට පස්සේ අන්න අපිට දැන් ඒ අපි කැමති අර රූපේටමයි. අපිට ඒ විදිහට ආශ්‍රවය, කාමාශ්‍රවය අපි කෙලින්ම පතිත කරන රූපේ පැත්තට. හරියට අපි
කේක් කෑල්ලක් පේන්නේ නැති වෙන්න අයිසින් ටිකක් ගන්නවා වගේ තමයි ආශ්‍රවයන්ගේ ස්වභාවය අර අනාත්ම ලක්ෂණය පේන්නේ නැති වෙන්න හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ සම්පූර්ණම අර ආශ්‍රව ටිකෙන් වහලා තමයි පරිහරණය කරන්නේ. එතකොට ලෝකේ මානසික මට්ටම තමයි අර ආශ්‍රව ටික මතම යැපෙන ආශ්‍රව ටික මතම කටයුතු කරන මානසික මට්ටම තමයි ලෝකේ තියෙන මානසික මට්ටම. එතකොට රූපයේ කෙරෙහි ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙන්නේ රූපයේ කෙරෙහි නැමිලා පවතින්නේ ආශ්‍රව පැත්තෙන්මයි. ඒ කියන්නේ කාමාශ්‍රවයේ පැත්තෙන්ම තමයි රූපය අල්ලනවා නම් අල්ලන්නේ. එක්ක අපිට අහුවෙන්නේ කැමති රූපයක්, එක්ක අපිට හම්බෙන්නේ අකමැති රූපයක්, එක්ක අපිට හම්බෙන්නේ උපේක්ෂා සහගත රූපයක්. එතකොට රූපේ බාහිරව තියනවා කියලා ගන්න මේ හැම තැනකම අපිට මේ ආශ්‍රව ධර්මයේ යෙදලා තියෙනවා. එතකොට ඒ කාමාශ්‍රවයේ ඒ පැත්තෙන් යෙදෙනකොට අපිට භවආශ්‍රවය අනිත් පැත්තෙන් ඒක ඔසවා තබනවා. භවආශ්‍රවය කියලා කියන්නේ භවය කියලා කියනවා අත්ති භවති කියලා අපි ගන්න. නැතිනම් ඇත එහෙම නැත්නම් වේ පවතිනවා කියලා අපි ගන්න මානසික මට්ටම. එතකොට මේ මානසික මට්ටමට කියනවා භවආශ්‍රවය කියලා. සමහර විට කාමාශ්‍රවය දක්වා මුහු කුරා යන්නේ නැති දෙයක් භවආශ්‍රවයේ මට්ටමින් රැඳිලා තියෙන්න පුළුවන්කම තියෙනවා. පුංචි දරුවෙකුට යම් රූපයක් මේක එයාට සැපගෙන විද්දෙන රූපයක් හෝ දුකගෙන විද්දෙන රූපයක් ඇයි හැඟීමක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩ දෙනෙක් හිතන්නේ අපි බාහිරට කැමැති වීමම තියෙන්න ඕනේ කියන එක. නමුත් කැමැති වීම කියන දේම අවශ්‍ය නැහැ. කැමැත්ත නොයෙතුණත් ඒ දේ ඇති බවට හම්බෙන මානසික මට්ටමම ප්‍රමාණවත්. ඒක භවයක් ලෙස ආශ්‍රව ධර්මයක් ලෙස අපිට ඉතුරු වෙයි. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේලා මේ පැත්ත බලාගෙන ඉන්නකොට මාව පෙනුනට මේ පිටුපසින් ඇති සමස්ත දර්ශන කලයක්ම පේනවා. හැබැයි මේ පෙනුනට ඒකක්වත් ඔබ වහන්සේලා මේ වෙලාවේ අරමුණු නොකර ඉන්න පුළුවන්. හැබැයි ඒ පේනවා කියන පවතිනවා කියන ලක්ෂණයක් ඔබ වහන්සේලා තුළ තියෙනවා. එතකොට ඒ ඇහැට පේන වර්ණ සටහන අරබය වර්ණ සටහන තනින් රූපේ නිරුද්ධයි කියලා නොදන්නා කම නිසා ඒ රූපේ මේ විදිහට බාහිර පවතිනවා කියලා කියන මානසික මට්ටමට කියනවා භවය කියන මට්ටමින් ඉතුරු වෙනවා කියනවා. එතකොට අන්නේ භවය ආශ්‍රව ධර්මයක්. ඒක අපි පුරුදු කරන දෙයක්. ඒ නිසා අපිට මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. මේ තේන මේ පරිසර පද්ධතිය තුළ මේ ඉන්න ලෝකෙ මෙතන ආමුදුරු ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ඒ දේවල් පිළිබඳ අමුතු සංකේතන ඇති නොකරගත්තත් ඒ දේ පවතිනවායයි ඇති කරගත්ත හැඟීමම ප්‍රමාණවත් භව ආශ්‍රවේ ගොඩනැගෙන්නේ. ඒ භව ආශ්‍රවේ තියෙන නිසා තමයි මේ දේ මත අපි තව දේවල් ගොඩ ගහගන්නේ. කවදාවත් අපි දැකලා නැති, අහලා නැති දෙයක් එකපාරට අපි ඉස්සරහට ආවොත් එහෙම අපිට ඒ දේ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි අපිට ඒ දේ පිළිබඳව දැන නොගත්තත් අපිට ඒ දේ එළියේ තියනවා කියන එක හම්බෙනවා. ඒ දේ බාහිර තියනවා කියලා අර රූපේ අනිත්‍ය නොදන්නාකමත් එක්ක ඒ කෙරෙහි නැවත නැවත නැඹුරු වීම කියන දේ හිතින් බාහිර ඇති බවට හිතේ පැත්තට යොමු වීම කියන එක නැති වෙලා අන්නේ භවයේ තියනවා ඒකට කියනවා භව ආශ්‍රවයක් ඇටියට පුරුදු කරනවා කියලා. මේ විදිහට ස්පර්ශායතන පහෙන්ම අපි රූපේ පැත්තේ සම්පූර්ණම ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් පවතින දේවල් ඇටියට. දිවට රසයක් දැනෙනකොටත් එහෙම තමයි. දිවට රසයක් දැනෙනකොට අර කාහුබත් පිළේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා එන රසය අපි දකින්නේ බත් පිඟානට අයිති රසයක් හැටියට. ඒ නිසා තමයි නැවත අත දාන්නේ මේ විදිහේ රසක් හදාගන්න කියලා. එතකොට අර ආයතනයකට ගෝචර වෙන දේ අපිට දැනෙන්නේ. හැබැයි ඒ ගෝචර වෙන වේදනාව නැතිනම් ගෝචර වෙන රසය අපි දකිනවා බාහිර ඇති බවට අපි මෙනෙහි කරන කම තියෙනවා. එතකොට මේ විදිහට බාහිර පවත්නා වූ ලක්ෂණය ඇති වෙන එක ඒක නැවත නැවතත් රැස් කරගන්න එකට කියනවා භව ආශ්‍රවය කියලා. ඒ වගේම දිට්ඨාශ්‍රවය කියලා කියනවා දෘෂ්ටි සහගත බව. එතකොට දෘෂ්ටිය කියලා කියන්නේ කොටිම කිව්වොත් දැකීම කියන එකනේ දෘෂ්ටි. අපේ දැකීම තමයි මිත්‍යා දෘෂ්ටි පැත්තෙන් ගත්තොත් රූපං අත්තතෝ සමුපස්සති රූපය ආත්මවත් කොට හිතනවා. රූපවන්තං වාත්තාන සමුපස්සති රූප වස්තු ආත්මයක් කොට අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියලා මෙන්න මේ හතර ආකාරයකට රූපේ පිළිබඳව අපේ දෘෂ්ටි සහගත බවක් තියෙනවා.
ඒතර රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට රූපය ආත්මවත් කොට හිතනවා. රූපය ආත්මවත් කොට හිතන්නේ. අපි අමුතුවෙන් කල්පනා කරන්න යන්නේ නැහැ තමයි මේක මහා මේ ආත්මයක් කියලා අපි නිකන් ඉගෙන මුතු විදිහට නිකන් අර ආකස්මික කෘත්‍රිම විදිහට ඒකට පුද්ගල භාවය අමුතුවෙන් කල්පනා කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ නිකම්ම සංඥා සහගත භාවයක් තියෙනවා මේ ඉන්න සත්වයේ එක්ක මේ ඉන්න පුද්ගලයේ එක්ක කියලා අපිට සංඥා සහගත භාවයක් තියෙනවා. ඒ නිසා අපිට මේ රූපය ආත්මවත් කොට හිතනකම තියෙනවා. හිතනකම නිසා තමයි අපිට කෙනෙකුට රිද්දන්න පුළුවන්කම තියෙනවා. අපි දැක්කොත් මధుරයක් කනකොට මම කියන්නේ මధుරවට අපි ගහන්නේ අපි හිතනවා මේ මధుරව කියන සත්‍ය ආත්මය කියන එක රූපයට අයිති දෙයක් කියලා. ඒ රූපය අසුරු කරගෙන ආත්මය තියෙනවා කියලා හිතන නිසා අපි හිතනවා රූපේ නැති කළොත් එහෙම මේ මధుරව නැතිනම් මේක නැති කරන්න පුළුවන් කියලා. ඒකට මధుරව මරනවා කියන ක්‍රියාව තුළ තියෙන රූපය ආත්මවත් කොට ගත්ත සංකල්පය තමයි. ඒ ක්‍රියාව තුළ නියෝජනය වෙලා තියෙන්නේ අපි මේ මధుරව නැති කරන්න අපි දන්න දේ තමයි ඒ ආත්මය එහෙම නැතිනම් ඒක නැති කරලා දාන්නේ. ඒ නිසා තමයි සෝවාන් ආර්යයන් වහන්සේගේ ප්‍රාණඝාතාවදී අකුසල ධර්මයන් සිද්ධ නොවන්නේ මේ දෘෂ්ටි සහගත කෙලෙස් දුරු කරලා. ඒ රූපය ආත්මවත් කොට ගත්ත හැඟීම නැති නිසා ඒ රූපය අසුරු කරගෙන පුද්ගල භාවයක් ගැන තරහක් ඇති කරගෙන අපායගාමී අකුසලයක් සිද්ධ කරන තැනට යනකම් මුහු පුරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දික්ටි සහගත ආශ්‍රවය කියලා කියනවා මේ දෘෂ්ටි සහගත භවයේ තියෙන පුහුණුව. දෘෂ්ටි සහගත භව කෙරෙහි අපි රැස් කරගෙන තියෙන කමට කියනවා දික්ඨාශ්‍රවය කියලා. එතකොට ඒකේ ලක්ෂණය තමයි අපිට නැවත නැවතත් පුද්ගල භාවයේ තරවු වෙන්නේ. ඒක බාහිර මේ ඉන්න අයයි කියලා බාහිර රූපවල පුද්ගලය දකින්නකම වෙන්න පුළුවන්. එතකොට මේ රූපයම පුද්ගලයේ එහෙම නැතිනම් මේ රූපය ඇස්සේ තමයි පුද්ගලයේ ඉන්නේ. එහෙම නැතිනම් මේ පුද්ගල භාවය රූපයයි කියන දේ දෙකම එකම ධර්මයක් හැටියට. එහෙම නැත්නම් ආත්මය කෙරෙහි තමයි මේ රූපේ තියෙන්නේ. එහෙම නැත්නම් රූපේ තියෙනවා රූපේ කෙරෙහි ආත්මය තියෙනවා කියලා. මේ කවර ආකාරයකින් නම් දෘෂ්ටි සහගත බවක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනාට එක එක සංකල්පනා විදිහට ඒක පවතින්න පුළුවන්කමක් තියෙනවා. මේ රූපේ කියන එක මෙතනින් අතහැරලා යනවා. නමුත් ආත්මය කියන එක මේ භවයෙන් භවයට යනවා. රූපය අතහැරලා මේ ආත්මෙම තව තැනකට යනවා. එතන උපදිනවා. ඊට පස්සේ තව තැනකට යනවා. එතකොට මේ ඒ වගේ මානසික මට්ටමක ඒ කෙනාගේ තියෙන සාමාන්‍ය මේ රූපේ පවතිනවා කියලා. ආත්මය පවතිනවා මේ රූපේ අසුරු කරගෙන කියලා. රූපේ මත ආත්මය තියෙනවා කියලා අදහසක් තියෙනවා. ඉතින් කම්මස්සගත සම්මාදිට්ඨිය කර්මයේ කර්මඵලය අදහන නුවණක් කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි නුවණ ඇති වෙන තැනක දික්ඨාශ්‍රවය ආශ්‍රවයක් විදිහට සාසව ධර්මයක් විදිහට ආශ්‍රවයෙන් අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. කුසලයේ ඇතුලේ ආශ්‍රව නැහැනේ. අකුසල පාස්තික ධර්මයක් නේ ආශ්‍රව කියලා කියන්නේ. දික්ටි සහගත භාවයේ මිත්‍යා දික්ටි සහගත භාවයේ කුසල සිත තියෙන්නේ නැහැ චෛතසික ධර්මයක් විදිහට. හැබැයි මේ කුසලයම සත්පුද්ගල භාවයෙන් නැවත කළා කියලා අසුරු කරනකොට අන්න ඒ ටික ආශ්‍රවයෙන් තමයි අසුරු කරලා තියෙන්නේ. ඒ අසුරු කරන්න පුළුවන්කම කුසලයේ ඇතුලේ තිබුණා. ඒ නිසා කුසලයට කියන සාසවයි. එතකොට ඒ දෘෂ්ටි සහගත භාවයෙන් තමයි මේ මම මේක කරලා මම මේ ආත්මේ නැතිනම් තව තැනකට උත්පත්ති වශයෙන් යනවා. එතකොට මේ මම තමයි යන්නේ මේ තීක් කරපුවා මේ තැන් වලට ඉපදෙමින් යනවා. මේ විදිහට දෘෂ්ටි වශයෙන් ඒ තැන හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට කියනවා දිඨාශ්‍රවය කියලා. දිඨාශ්‍රවයේ තියෙන ලක්ෂණය නැතිනම් දිඨාශ්‍රවය අපිට තේරුම් ගන්න පුළුවන්කම තමයි මේ එකම පුද්ගලයාගේ පැවැත්ම සසරේ ඉඳලා ආපු සානාගතයට යන පුද්ගලයෙකුගේ පැවැත්මක් සහ ඒ පුද්ගල භාවය මත මගේ සසර ගමන යහපත් කරගන්න දේවල් කරන්න ඕනේ කියන තැනක මම ඉන්න එකක් දිඨාශ්‍රවයේ යෙදෙන තැනක තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ මේ ජීවිතයේ ඇතුළේ මේ පොඩි කාලේ ඉඳලා ආපු එකම මම තාම මේ විදිහට ජීවත් වෙනවා නේද කියන එක. ඒ වගේම මේ ඉන්න මම සසරට යන්න පුළුවන් විදිහට කර්ම රැස් කරගන්න ඕනේ කියලා සංකල්පනාවසෙන් ඇති කරගන්නවා නම් ඒක දිඨාශ්‍රවයේ යෙදෙන තැනක්. එතකොට ඒක බෙදාගත යුතුයි. කුසල සිතක් කරනකොට කුසල සිතේ අකුසල ධර්මයේ යෙදෙන්නේ නැහැ. හැබැයි ඒක මේ ආශ්‍රවයන්ගෙන් අසුරු වෙනකම තියෙන නිසා ඒ කුසල සිතට සාසවයි කියලා
තියෙනවා මේ දික්තාදී ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙන නිසා. එතකොට අවිද්‍යාශ්‍රවය කියලා කියනවා චතුරාර්ය සත්‍ය නොදන්නාකමට. එතකොට යථාර්ථය නොදන්නාකම නිසා අවිද්‍යාශ්‍රවය තමයි මේ අනිත් ආශ්‍රව ධර්මතා තුනටම පදනම සකස් කරලා දෙන්නේ. ඇත්ත ඇති හැටියට නොදන්නාකම කියන එක නිසා මේ හැම දෙයක්ම රැස් කර ගැනීම සිද්ධ කරන්නේ. ඒ නිසා දුක්ඛ ධර්මයේ දුක්ඛ ධර්මයක් හැටියට දන්නේ නැහැ. දුකයි කියලා කියන්නේ අපි කලින් කතා කරලා තියෙනවා දුක්ඛ ලක්ෂණ ටිකක් කියලා. එතකොට මේ සංකතාදී දුක්ඛ ලක්ෂණයන් නොදන්නාකම නිසා මේ ධර්මයන්ගේ රැස් කර ගැනීම කියන කාරණාව තියෙනවා. ඒකේ ප්‍රතිඵලය හැටියට තමයි කාමාශ්‍රවයන්, භවශ්‍රවයන්, ditthාශ්‍රවයන් කියන දේ ගොඩනැගිලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආශ්‍රව ධර්මයන්ට ආශ්‍රවයයි කියලා කියනවා. ආශ්‍රව ධර්මයන් ආශ්‍රව ධර්ම කියනකොට දැන් අපිට ශාස්ත්‍රව ධර්ම කියන්නේ මොනවද කියන ප්‍රශ්නේ තියෙනවා. රූපේ කියන එක ශාස්ත්‍රවා කියලා කියන එක ශාස්ත්‍රව ධර්මයක්. පදයේ විදිහට ගත්තොත් නම් පදයේ අර්ථය දෙන්න පුළුවන් සහ ආශ්‍රව කියන එකෙන් එහෙමත් නැතිනම් ආශ්‍රව සහිතයි කියන අර්ථයෙන් ශාස්ත්‍රව වෙනවා කියලා අර්ථය දෙන්න පුළුවන්. නමුත් ආශ්‍රව සහිතයි කියන එකෙන් අදහස් කරන්නේ ආශ්‍රව සංපයුක්තයි කියන එක නෙමෙයි. සංප්‍රයුක්තයි කියලා කියන්නේ යෙදුම කියන එක. එතකොට ශාස්ත්‍රව කියන එකෙන් අදහස් කරන්නේ නැහැ කොහොමදවත් ආශ්‍රව හා සංප්‍රයුක්තයි. ආශ්‍රව යෙදිලමයි කියන්නේ කියලා. මොකද රූපේ ශාස්ත්‍රවයි කියලා කියනකොට ආශ්‍රව සංප්‍රයුක්ත නම් ආශ්‍රව යෙදෙන දෙයක් නම් රූපේදී ආශ්‍රව ටික යෙදිලා පවතිනවා කියලා කියන්නේ. කුසල් සිත සාසවයි නම් කුසාසව වුණ කුසල් සිතේ අර අකුසල් වුණ ආශ්‍රවත් යෙදිලා තියෙනවා කියන්න වෙනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොනොත් ඒක ධර්ම විරෝධී වෙනවා. ඒ නිසා ආශ්‍රව කියන දේ සාසවයි කියන වචنين හඳුන්වන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි ආශ්‍රවයන්ගෙන් දැකිය හැකි ආශ්‍රවයන්ට හිත ධර්මයක් නිසා ඒ දේ කියනවා සාසවයි කියලා. එතකොට කුසල සිතක් කෙනෙකුට ආශ්‍රවයන්ගෙන් අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අකුසල නම් කොහොමත් ආශ්‍රව සහිතමයි. ඒ නිසා ආශ්‍රවයන්ගෙන් අසුරුත් වෙනවා. ආශ්‍රවයන්ට හිත ධර්මයකුත් බවට පත් වෙනවා. ඒ වගේම විපාක සිත් ටිකක්, ක්‍රියා සිත් ටිකක් ආශ්‍රවයන්ගෙන් අසුරු කළ හැකි සාසව ධර්මතා. කුසල සිත් ටිකක්, විපාක සිත් ටිකක්, ක්‍රියා සිත් ටිකක් කියන මේ සිත් ටික ඔක්කොම ආශ්‍රවයන්ගෙන් අසුරු කළ හැකි සාසව ධර්මතා. එතකොට සාසවයි කියන වචනයෙන් ප්‍රධානතම අර්ථය බවට පත් වෙන්නේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් නැතිනම් ආශ්‍රවයන්ට හිත වූ කියන අර්ථය තමයි මූලික විදිහටම අපිට ගන්න වෙන්නේ. එතකොට ආශ්‍රවයන්ට හිත වූ ධර්මයක් කියනකොට ඒ ආශ්‍රවයන්ට හිත වූ ධර්මය හිත ධර්මයක් බවට පත් වෙන්නේ ආශ්‍රව සහිත මනසකට. ආශ්‍රවයන්ට හිත ධර්මයක් බවට පත් වෙන්නේ ආශ්‍රව සහිත මනසකට. අපි එදා කතා කළා සීනි බෝතලේ ගැන කතාවක්. සීනි කියන දේ ළඟ තිබුණොත් අපි ඉදිරිපස තියෙන බෝතලේ සීනි බෝතලයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකෝ මේ බෝතලේ සීනි බෝතලයක් වීමට හිතයි. අපි ළඟ සීනි තියෙන නිසා. හැබැයි සීනි නැත්තම් මේක සීනි බෝතලයක් කියන දේ කතා කිරීම යුතු නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සාසව කියන දේ සහ අනාශ්‍රව කියන දේ අතර කතා කරන්නේ. රූපය ඒකාන්ත සාස්ත්‍ව ධර්මයක්. ඒ ඒකාන්ත සාස්ත්‍ව ධර්මයක් වන නිසා ඒ රූපය ඇසුරු කරන්න වෙනවනම් ඇසුරු කරන්න වෙන්නේම ආශ්‍රව සහිත මනසකින්. රූපය ඇසුරු කරන්න වෙන්නේම ආශ්‍රව සහිත මනසකින්ම තමයි. ඒ රූපය ඇති බවට ගන්න ලක්ෂණයක් තියෙනවා නම් ඒ රූපය ඇති බවට ගන්නෙම ආශ්‍රව සහිත මනසකින්. රූපය දකින්නවා කියන දේ සිද්ධ වෙන්නෙම රූපය දැනගන්නවා කියන දේ සිද්ධ වෙන්නෙම ආශ්‍රව සහිත මනසකින්. ඒකෙන් කියන්නේ මේ චක්කු විඥානයේ ආශ්‍රව සහිතයි කියන එක නෙමෙයි. ධර්මයේ විග්‍රහ කරගන්නකොට අපි හොඳට තේරුම් ගත යුතු තැන් දෙකක් තියෙනවා. ඒ තමයි දැන් රූපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූතය කියලා කතා කරන තැන රූපෙකුත් තියෙනවා. ඒ වගේම රූපය කියලා කතා කරන සමුදය සත්‍යයට අයිති වන ප්‍රහාණය කළ යුතු තැනකුත් තියෙනවා.
එතකොට එක රූපයක් ප්‍රහාණය කළ යුතු රූපයක් වෙනකොට තව රූපයක් පිරිසිදු දැක්විය යුතු රූපයක්. රූප දෙකක් තියෙනවා. එක රූපයක් පිරිසිදු දැක්විය යුතුයි. තව රූපයක් ප්‍රහාණය කළ යුතුයි. එතකොට ප්‍රහාණය කළ යුතු රූපයේ සමුදය සත්‍යයට අයිති වෙනකොට පිරිසිදු දැක්විය යුතු රූපේ දුක්ඛ සත්‍යයට අයිති වෙන රූපයක්. අපි කියනවා නම් මේ දෙකම එකක් කියලා හිතනවා නම් එහෙනම් අපි කියනවා දුක්ඛ සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ සත්‍ය ප්‍රහාණය කළ යුතු නැහැ. දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි. ඒක පිරිසිදු දැක්විය යුතුයි. පිරිසිදු දකින්නකොට සමුදය සත්‍ය ප්‍රහාණය. සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න ඕනේ. අන්න එතකොට රූපේ කියන එක ඔය තැන් දෙකකින් අපිට හම්බෙන තැන තියෙනවා ත්‍රිපිටකයේ විග්‍රහ වෙන තැන. ඒ තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියනකොට ඇස නිසා රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා කියනකොට මෙතන ඇස තියෙනවා මෙතන රූපේ තියෙනවා. මේ ඇස සහ රූපේ කියලා මෙතන කතා කරන රූපය අපිට කිසිම කලක ප්‍රහාතව්‍ය නැහැ. මේක ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේක ප්‍රහාණය කරනවා නම් ප්‍රහාණය කිරීම නිවන නම් සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බානයි කියලා නිවන දෙකක් ඇත්තේ නැහැ. එකම නිවන දැකීම සහ මරණය කියන එක කොහොම එකක් වෙනවා. ඇයි ආයතන ටිකම මේ විදිහට නැති වෙලා යනකොට රූප පෙනීම කියන දර්ශන කෘත්‍ය ඇති වෙන්නේ නැත්නම් ශ්‍රවණ කෘත්‍ය ඇති වෙන්නේ නැත්නම් ගායන සායන පොට්ටබ්බාදී කෘත්‍ය ඇති වෙන්නේ නැත්නම් ජීවත් වීමක් ගැන කතා කරන්නේ බැහැ. රහතන් වහන්සේ නමක කියනවා මොනස් උපදිශේෂයක් තියෙන සෝපදිශේෂ පරිනිර්වාණයක් තියෙන පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මේක ප්‍රහාතව්‍ය දෙයක් නෙමෙයි. හැබැයි මේක තමයි භූතය. මේක තමයි පවත්නා යථාර්ථය. ඇහැ කියන දෙයට වර්ණ සටහනක් පැමිණීම. වර්ණ සටහන කියන දේ සත්පුද්ගල භාවයක් ඇත්තේ නැහැ අනාත්ම ලක්ෂණයක්මයි තියෙන්නේ. නාසයේ තියෙන ගඳ සුවඳ සත්පුද්ගල භාවයක් නැහැ අනාත්ම ලක්ෂණයක්මයි තියෙන්නේ. දිවට එන රසයේ සත්පුද්ගල භාවයක් නැහැ අනාත්ම ලක්ෂණයක්මයි තියෙන්නේ. මේ විදිහට මේ ස්පර්ශ ආයතනයන්ට හසු වෙන්නේ ඒ මට්ටමේදී අනාත්ම වූ ධර්මයක්. ඒ අනාත්ම වූ ධර්මයේ පිළිබඳවම තමයි හිතින් දැනගන්නේ. චක්කු විඥාණයෙන් දැනගන්නේ ඇහැට රූපේ පතිත වීම මාත්‍රේ විතරයි. නාසයෙන් දැනගන්නේ ගන්ධයේ පතිත වීම මාත්‍රේ විතරයි. එතකොට ඇහැට වර්ණ සතහනක් පත් වුණාට පස්සේ පැවණුණාට පස්සේ චක්කු විඥාණය නැමැති මේ හිතෙන් දැනගන්නේ ඇහැට රූපේ පතිත වෙන බව. කවුද පතිත උනේ? මොකක්ද පතිත උනේ? මොකක්වත් මෙතන නැත්තේ නෑ. මේ පිළිබඳව විග්‍රහ කරනවා විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේදී පංච විඥාන සිත් නැතිනම් මේ චක්කු විඥාන සිත ගන්නවා. චක්කු විඥාන සිතෙන් අබිනිපාත මාත්‍රය හැර වෙන කිසිම දෙයක් දැනගන්නේ නැහැ. දැනගන්නේ ඇහැට වර්ණ සටහන පැමිණීම විතරයි. ඒ විතරක් නෙමෙයි චක්කු විඥාණයට පසුසිතෙන්වත් දැනගන්න බෑ. චක්කු විඥාණයට පසුසිත මොකන්ද? මනෝ ධාතු සිතක් තමයි පහළ වෙන්නේ. රූපං දස්සනත්තාය ආවර්ජන කිරිය රූපස්ස දස්සනත්තෝ ඊට පස්සේ දිත්තත්ත අභිනිරූපණ මනෝ ධාතු කියලා ඇති වෙනවා සිත. අර දැකපු බව ඒක විග්‍රහ වෙන්නේ පටිසම්භිදා මග්ගේ චරියානාලත් ඥානෙදී රූපය දැකපු බව අරමුණට නැගීම් වශයෙන් ඇති වෙන මනෝ ධාතු සිත. ඒකේ තියෙන්නේ අර මනසින් විඥානනය කරන ලක්ෂණය නෙමෙයි අර චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ නැවත මනෝ විඥාණයට අරගෙන ඉදිරිපත් කිරීම කියන ලක්ෂණය. චක්කු විඥාණයෙන් දැන් දැනගත්තනේ ඇහැට වර්ණ සටහන පතිත වුණා කියන එක චක්කු විඥාණයෙන් දැනගත්තනේ. එතකොට මේ වර්ණ සටහන පතිත වීම දැනගත්ත විදිහ නැවත මනෝ විඥාණයට ඉදිරිපත් කරන්නේ මනෝ ධාතු සිත. ඒකට කියනවා මනෝ ධාතු සිත කියලා. ඒකෙන් දැනගන්න පුළුවන් කමක් නැත්තේ. ඒකේ විඥානන කෘත්‍යයක් කරන්නේ නැහැ. දැනගැනීම කෘත්‍යයක් කරන්නේ නැහැ. අර ඉදිරිපත් කිරීම විතරයි කරන්නේ. ඊට පස්සේ තමයි ඒතේ මනෝ විඥාන ධාතු සිතෙන් දැනගන්න. මනෝ විඥාන ධාතු සිතෙන් ඒතේ දැනගන්නකොට ඒකේ ප්‍රඥප්ති සමුදායක් තියෙනවා. අපි ඒ ගැන ඇති කරගත්ත ප්‍රඥප්තියින් තියෙනවා. ඒ අම්මද තාත්තද මොනවද කියන මේ ඔක්කොමත් එක්ක අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා ප්‍රඥප්ති සමුදායක් එක්ක. ඊට පස්සේ තමයි
අපි මේක කැමති වෙන විදිහටද අකමැති වෙන විදිහටද අරමුණු කරන්නේ කියන එකෙන් නැවත මනෝවිඥාන මට්ටමකින් නැවත අසුරු කරනවා. එහෙන් ගත්ත අරමුණ පිළිබඳව දැන් මේ මට්ටමට ඇවිල්ලා අපි සම්පූර්ණම මනෝමය මේ සිද්ධිය පිළිබඳ දැනගෙන ඒ දැනගත්ත දෙයට තමයි අපි කැමති වෙනවද අකමැති වෙනවද එහෙම නැත්නම් යථාර්ථයේ දකින්න පැත්තට අපි මනස යොමු කරනවාද කියන එක පිළිබඳව තීරණය කරනවා. යම් විදියකින් අපිට ඇත්ත දකින්න බව නොතිබුණොත් අනිවාර්යයෙන්ම මේ මනෝවිඥාණයෙන් ගත්ත අරමුණ නැවත සම්බන්ධ කරන්නේ නැවත ක්‍රියාසිතින් නැවත අර විඥාණයෙන් දැනගත්ත අරමුණ නැවත කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන් විදිහට හිතට ඔසවලා දෙනවා. විඥාණයට පුළුවන් කමක් නැහැ එකපාරම තව විඥාණයකට මේක අරගෙන යනවා. ඒ නිසා තව මේ අතරතුර සිතක් පහළ වෙනවා මේ මනෝවිඥාණයෙන් දැනගත්ත අරමුණ නැවත කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන් විදිහට මේකේ ලක්ෂණ ටික උපදවලා දෙනවා. ඒක හරියට මේ අර දකින්න බැරි වෙනකොට නිකන් කන්නාඩියක් තියලා පෙන්නනවා වගේ සිද්ධියක් මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ අනුව තමයි දැනගන්නේ. එතකොට දැන් මේ විපාක මනෝවිඥාණයෙන් අපි දැනගත්ත ටික නැවත කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන් විදිහට හිතට ඔසවලා දෙනවා. ඒක ක්‍රියාසිත මාත්‍රයක්. ඊට පස්සේ ඒ ක්‍රියාසිත ආරම්භය ඒ ක්‍රියාසිතෙන් ගෙනල්ලා දුන්න අරමුණ අරගෙන තමයි අපි කෙලෙස් සහිතව ඒ රූපය ගැන ඒ දේ ගැන හැසිරෙන්නේ. එතකොට දැන් මේ රූපය ඉතුරු නැතුව නැති වුණු තැනක දැන් කෙලෙස් සහිතව හැසිරෙන්න ගත්තේ සම්පූර්ණව මේ මෙච්චර සිදුවීමක් වෙලා අවසාන තැනදී තමයි මේ කෙලෙස් වශයෙන් හැසිරෙන්න ගත්තේ. ඒකට ආශ්‍රව කියන දේ යෙදෙන්නේ මේ මට්ටමේ. ආශ්‍රව කියන දේ යෙදෙන්නේ මේ මට්ටමේ. එතකොට ඔන්න ආශ්‍රව යෙදෙන තැන මේ ආශ්‍රව යෙදෙන්න ඉඩකඩ තිබුණා දැන් මේ වීතිය තුලම ඒ නිසා ආශ්‍රව ඇති මේ මනසට මේ ටික හසු වෙන නිසා මේ දේවල් වලට කියනවා ශාස්ත්‍රව ධර්ම කියලා. දැන් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි. අර මනෝවිඥාණයෙන් ලැබුණු අත්දැකීම තමන්ගේ කැමැති වෙන සහ අකමැති වෙනවා කියලා ඇති වෙන මේ සියලු ගති ලක්ෂණ ටික ඇහැට අයිති රූපේට අයිති නැතිනම් චක්කු විඥානයේ පැත්තට අයිති දේවල් හැටියට තමයි සම්පූර්ණම මෙයා මෙතන විඳින්නේ. එතකොට මේ විඳිනු ලබන දේ ඇත්තටම මෙහි එකකටවත් අයිති දෙයක් නෙමෙයි. මේ ධර්ම වැය වුණු තැනක සම්පූර්ණම මේ විඳින්නේ. එතකොට විඳින දේ මේ බාහිර ඇති බවට තමයි සම්පූර්ණම මේ කෙනා විඳින්නේ. එතකොට දැන් මේ විඳින මට්ටමේදී ඇහැ තියෙනවා. විඳින මට්ටමේදී රූපේ තියෙනවා. විඳින මට්ටමේදී හිත තියෙනවා. එතකොට දැන් මෙයාගේ මේ මනෝ විඥානයේ ඇස ඇසුරු කරනවා, රූපය ඇසුරු කරනවා, චක්කු විඥානය ඇසුරු කරනවා. මේ මට්ටමේ ඇහැ දුරු කළ යුතුයි. අර මට්ටමේ ඇහැ පිරිසිදු දැක්විය යුතුයි. එතකොට මේ මට්ටමේ ඇහැ දුරු කරන්න වෙන්නේ අර මට්ටමේ ඇහැ කියන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියන පිරිසිදු දැකීම දැක්කොත් මේ මට්ටමේදී ඇහැ කියලා උපාදාන වශයෙන් හැසිරෙන එක නැති වෙලා තියෙනවා. අනාථපිණ්ඩිකව සූත්‍රයේ බලන්න ගැහැවිය නොගේ විඥාණයට ඇස ඇසුරු නොවේවා. රූපය ඇසුරු නොවේවා. චක්කු විඥානය ඇසුරු නොවේවා. මෙහෙම උපදෙස් දෙන්නේ. එතකොට ඒ විඥාණයට ඇස ඇසුරු නොවනකොට, රූපය ඇසුරු නොවනකොට, චක්කු විඥානය ඇසුරු නොවනකොට තමයි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ විඥාණයට ඇස ඇති බව, රූපය ඇති බවට, හිත ඇති බවට ඇසුරු වෙනවා. ඒක නා කෙලෙස් සහිත මානසික මට්ටමක ජීවත් වෙන කෙනෙක්. එහෙනම් අපිට රූපය හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ නැවත රූපය ඇති බවට හම්බ වෙන්නේ සම්පූර්ණම කෙලෙස් සහිත මනසකට. ඒ නිසා රූපය කියන දේ ආශ්‍රව සහිත කියන එක නොකිය ආශ්‍රව හිත ධර්මයක් කියලා කියනවා. ශාස්ත්‍ර ධර්මයක්. ඒයි ආශ්‍රව සහිත මනසකින්ම තමයි රූපය ඇසුරු වෙන්නේ. එතකොට ආශ්‍රව සහිත මනසකින් රූපය ඇසුරු වෙන කම නිසා රූපේ තනි වචනයෙන් හඳුන්වන රූපේ ශාස්ත්‍රව ධර්මයක් කියලා. හැබැයි යම් කෙනෙක් නිරෝධය සාක්ෂාත් කරන කෙනෙක් වුණොත් ඒ කෙනාටත් මේ ධර්මතා ටික පොදු ධර්මතාවයක්ම එන්නේ. හැබැයි අර මනෝ විඥාණයෙන් ගත්ත අරමුණ නැවත හිතට උපදවලා දෙන්නේ මෙයාට ඇත්ත දකින්න. ඇත්ත ඇති හැටියට දකින්න උපදවලා දෙනකොට එයා දකින්නේ සම්පූර්ණම ස්පර්ශය කියන තැනට තමයි යාගේ නුවණ පවතින්නේ. එයාට ඇහැ වෙනම පේන්නේ නැහැ, රූපේ වෙනම පේන්නේ නැහැ. එතකොට චක්කුච්ච පටිච්ච රූපේ චුප්පජිත චක්කු විඥාන තින්නා සංගති පස්සෝ කියන ස්පර්ශය ළඟ ඉඳලා එන ධර්මතාව ටික අර තුන් දෙනාගේ එකතුව නිසා ස්පර්ශය කියන දේ හටගත්තා. ස්පර්ශය නිසා හටගත්තු ධර්ම ටික තමයි යා තියෙන්නේ. එතකොට එයාට පේනවා
රූපේ ඉතුරු නැති වුණ දෙයක්. එතකොට ඒ ඇහැ ඉතුරු නැති වුණ දෙයක් හැටියට, ඒ ස්පර්ශය ඉතුරු නැති වුණ දෙයක් හැටියට, ඒ දැනගත් විඥානය ඉතුරු නැති වුණ දෙයක් හැටියට යාට දකිනවා. ඒ දකින්න නිරෝධය නිසා අර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වුණ බව දකින්න නිරෝධය නිසා නැවත ඒ දේ උපාදාන වශයෙන් අල්ලනවා, ආශ්‍රව වශයෙන් හැසිරෙන්න පුළුවන් කියන කම යෙදෙන්නේ නැහැ. දැන් කාම ආශ්‍රවයේ යෙදෙන්න හේතුව තිබුණේ මේ ධර්මයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා. ඒකෝට දැන් මේකේ ඇත්ත පෙන්වන කම නිසා ආශ්‍රවයට හිත ධර්මයක් වෙන්න පුළුවන් කමක් නැහැ මේක. ඇයි යාගේ මනසේ ආශ්‍රවය දෙන්නේ නැති නිසා. ඒ විදිහටම අර කුසල් සිතත් ඒ විදිහටමයි. කෙනෙක් කුසලයේ කරනවා. අර විදිහටම මනෝවිඤ්ඤාණයෙන් ඇතුළු අරමුණක් පිළිබඳව එයා ලෝභ දේශ සමෝහ ආදී වශයෙන් කල්පනා කරලා කුසලයක් උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කුසලයක් උපද්දගත්තත් එයා ඒ සිතේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ඒ සිත උපාදාන වශයෙන් සත්පුද්ගල භාව වශයෙන් නැවත අකුසලයක් විදිහට අරමුණු කරනවම තමයි. ඒ නිසා තමයි ඒක නිසා ප්‍රතිසන්දි විදිහට යන්න පුළුවන්කම තියෙන්නේ. නිකාන්ති තණ්හා කියන මට්ටම මේ හැමතැනකම යෙදෙනකම නිසා. එතකොට ඒ හැම දෙයක්ම ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් නිසා මේ ධර්මයන්ට කියන පොදුවේ ශාස්ත්‍රව ධර්මයක්. රූපේ ඒකාන්ත ශාස්ත්‍ර ධර්මයක්. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් විතක ශාස්ත්‍ර වෙනවා. තවත් විතක අනාශ්‍රව වෙනවා. ඒ ධර්මයේ විතක ශාස්ත්‍රවයි තවත් විතක අනාශ්‍රවයි. එයි ලෝකෝත්තර මට්ටමේදී වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් දෙනවා. එතකොට ඒ එතනදී එතන වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් අනාශ්‍රව ධර්ම. අර මට්ටමේදී එතන වේදනා මේ රූපේ වේදනා සංඥා සංඛාර කියන ඒ ඔක්කොම ශාස්ත්‍රව ධර්ම. එතකොට ලෝකෝත්තර මට්ටමක් ගැන අපි කතා කරනවා නම් ඒ කතා කරන්න තියෙන සම්පූර්ණම අනාශ්‍රව මට්ටමක් පිළිබඳව. එතකොට ඒ අනාශ්‍රව මට්ටමට කවදාවත් රූපේ අසු වෙන්නේ අනාශ්‍රව මට්ටමට ඇත්තටම නාම ධර්ම හසු වෙන්නේ නැහැ. රූපේ විතරක් නෙමෙයි නාම ධර්ම හසු වෙන්නේ නැහැ. හැබැයි නාම ධර්මතා ටික රූප ධර්මයේ නාම ධර්මතා ටිකේ අනිත්‍ය පෙන්නන නිරෝධයේ පෙන්නන්න බෑ වෙනවනේ නාම ධර්මතා ටික. නිකම්ම පෙන්නේ රූපේ කියන දෙයක් නිරෝධ වුණ දෙයක් කියලා නාම ධර්මතා ටික මේ ටික නිරුද්ධ වුණ දෙයක් කියලා පෙන්වන්නත් නාම ධර්මතා ටිකක් වැය වෙනවා. ඒකට රූපය අවශ්‍ය නැහැ. ඒකට වැය වෙන්නේ නාම ධර්මතා ටිකක්. ඒකට එතන වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකක් වැය වෙන නිසා තමයි අපරියාපන්න භූමියට ස්කන්ධ හතරක් වෙනවා. ඒ ස්කන්ධ හතරක පැවැත්ම පරිනිර්වාණයට එක්ම ඒ ස්කන්ධ හතරක ආයතන දෙකක පැවැත්ම කියන දේ සිද්ධ වෙනවා. එතකොට ශාස්ත්‍රවයි කියන වචනේ පිළිබඳව වහන්සේලාට අදහසක් එන්නට ඇති. ආශ්‍රවයන්ට හිත ධර්මයක් කියලා කියන්නේ මොන අර්ථයකින්ද කියලා. ආශ්‍රවයන් ඇති කර ගැනීමට රූපේ හිත ධර්මයක්. ආශ්‍රව සහිත වූ මනසකින්ම තමයි රූපය අසුරු කරලා තියෙන්නේ කියන්නේ. යම් සිතක ආශ්‍රව රහිතයි නම් ඒ කෙනාට රූපය අසුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූපයේ නිරෝධයේ මිසක රූපය අසුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හිතන්න එපා එහෙනම් කොහොමද රහතන් වහන්සේ අම්මා තාත්තා කියලා කතා කරන්නේ ජෝලවල කියන්නේ කොහොමද කියලා හිතන්න. ඇයි කියන්නේ රහතන් වහන්සේ ලෞකික පැවැත්ම තුල කටයුතු නොකරනව නෙමෙයි. ඔක මනෝවිඤ්ඤාණ මට්ටමේදී ප්‍රඥප්ති සමුදාය දැනගන්න බෑ නම් ඒක කතා කරලා තමයි. හැබැයි ඒක ප්‍රඥප්ති සමුදායක් විදිහට විපාක මනෝවිඤ්ඤාණ සිතෙන්ම ඒකට අවශ්‍ය දැනුම් පද්ධතිය ගොඩනගිලා ඉවරයි. ලෞකික ඥානය නැති වෙලා නැහැ රහත් වෙනවා කියලා. එතකොට යථාර්ථයේ පිළිබඳව දන්නකම ඇති වෙන්නේ දැනගත්ත සියලු ධර්මයන් පිළිබඳව තමයි. ඒ දැනගැනීම කියන දෙයට ප්‍රඥාවට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙම නැතිනම් අර අනිත් ධර්මයන්ට නෙමෙයි රහතන් වහන්සේ කියලා කිව්වේ. ඒ නිසා නිරෝධය අවබෝධ කරගන්නා වූ ඥාන දර්ශනය නිසා රහතන් වහන්සේ කියව මිසක ඥාන දර්ශනේ නැති තැනකට රහතන් වහන්සේ කියලා කතා කරන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ අම්මා තාත්තා ආදී වශයෙන් පුද්ගල භාවය දැනගන්නේ ප්‍රඥප්තිය දැනගන්නවා කියන තැනින් මිසක ඒබඳු වූ පුද්ගලයෙක් ලෝකෙ තුල ඉන්නවයි කියන තැනකින් නෙමෙයි.
ඒ බදෝලෝ පුද්ගලයේ ලෝකෙ තුල ඉන්නවයි කියන තැනකින් නෙමෙයි දැනගන්නේ. බුදු ප්‍රඥප්ති මාත්‍රයක් ලෙස ඒ කාරණය පිළිබඳ දැනගැනීම පමණයි එතන තියෙන්නේ. ඒ නිසා මෙහි දැනගන්න අම්මා තාත්තා කියන එක බාහිරට පතිත කරන මෝඩකම ඇත්තේ. ප්‍රශ්නේ තිබුණේ දැනගැනීමේ නෙමෙයිනේ. අම්මා කියලා දැනගන්න එකේ නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙහි දැනගන්න අම්මා කියන සංකල්පය බාහිර රූපේ පැත්තට පතිත කරනකොට අන්න එතනදි තමයි ගැටලුව ඇති වෙන්නේ. හැබැයි පතිත කරන මෝඩකම නැත්තම් එතකොට අම්මා කියලා දැනගැනීම මාත්‍රේ තියෙන හැබැයි ඒක රූපෙට පතිත කරන්නේ රූපේ අනිත්‍ය වුණ දෙයක් හැටියට දන්නවා. අම්මා කියලා දැනගන්නවා ඒක නාම ධර්මතාව વિશે පතිත කරන්න. එතකොට අම්මා නිසා එන වේදනාව අම්මගේ සංඥාව විදිහට අපිට ඒ දේවල් හසු වෙලා නැහැ එකක් එකක්. ඒ නිසා දැනගැනීමෙහි නෙමෙයි ගැටලුව තිබුණේ දැනගත්ත දේ නැවත අනිත්‍ය වූ ධර්මයක් කෙරෙහි ප්‍රක්ෂේපණය කිරීමේ තමයි ගැටලුව තිබුණේ. ඒ කියන්නේ අපි මෙහි දැනගන්න දේ නැවත බාහිර තියෙන දේවල් කෙරෙහි පතිත කිරීමෙහි තමයි ගැටලුව තියෙන්නේ මිසක එහෙම නැතිනම් මේ දේ දැනගැනීමෙහි නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දැනගැනීම කියන දේ දැනගත්ත දේ හැටියට දන්නවා නම් දැකීම කියන දේ දැකීම හැටියට දන්නවා නම් දැනගත්ත දේ දැකීම කෙරෙහි පතිත කරන්නේ නැත්තම්. තව විදිහකින් කියනවා නම් දිත්තේ දිත්ත මත්තන් කියලා විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා දන්නවා. එතකොට දැනගන්න දේ දකින් දෙයයි කියලා ඒකට පතිත කිරීමක් වෙන්නේ නැහැ. එතකොට දර්ශනීය දර්ශන මාත්‍රයෙන් ඉවරයි කියලා නෝන තියෙනවා දැනගන්න දේ දැනගැනීම පමණයි කියලා නෝන තියෙනවා. එතකොට ලෝකෙ තුල කටයුතු කරන්න අවශ්‍ය සම්මුතිය තුල තියෙන ප්‍රඥාවත් ඒ විදිහටම පවත්වාගෙන ඒ දේවල් ස්පර්ශ නොකර ඒ දේවල් වලින් මිදෙලා තියෙනවා. ඒ නිසා ලෝකෙ තුල අපි ලස්සනයි නේද කියලා ප්‍රාර්ථනා කරනවාසේ ලස්සනයි කියලා කියයි. ඒ නිසා තමයි විසම ලෝකේ සමව හැසිරෙනවා කියලා කියන්නේ. හැබැයි ඒ දේ කවදාවත් ලස්සන රූපයක් හම්බ වෙලා නැහැ. එතකොට මේ විදිහට රූපය කියන එක ශාස්ත්‍රව ධර්මයක් කියලා කිව්වොත් ඊට පස්සේ රූපය කියන එක සංයෝජනීය ධර්මයක්. සංයෝජන කියලා කියනවා දස සංයෝජනයක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මුල් සංයෝජන තුන. ඊට පස්සේ කාම රාග, පටිඝ. ඊට පස්සේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ දස සංයෝජන ධර්මයන්ගෙන් සක්කාය දිට්ඨිය කියලා කියනවා පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ආත්ම දෘෂ්ටිය. අපි විෂයාකාර සක්කාය දෘෂ්ටියක් කතා කරනවා. අර මුලින් කතා කරපු රූපං අත්තෝ සමනුපස්සති ආදී වශයෙන් කතා කරපු දේව වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට පොදු වෙනකොට. එක එක භූමිය අනුව එක එක මූලිකත්වයේ ගැනීම වැඩි වෙනවා. ඒ වගේම අපිටත් ඒ විදිහටම එක එක මට්ටම් වලදී වේදනාව කියන දේ මගේ වේදනාව මටමයි වේදනාව දැනෙන්නේ ආදී වශයෙන් එක්ක හඳුනන කමට එක්ක හිතන කමට එක්ක දැනගන්න කමට අපිට මේ ආත්මය කියන දේ පිළිබඳව පිටින් පිට පතිත වීම පුළුවන්කම පතිත වීමේ හැකියාව තියෙනවා. එක්ක අපි වේදනාව විඳින කමට එක්ක අපි සංඥා ගන්න කමට එක්ක හිතන කමට එක්ක දැනගන්න කමට පුද්ගල භාව වශයෙන් අසුර කරන ඔය ටිකෙන් එකක්. එක්ක මේ පේන රූපය එක්ක මේ වේදනා ආදී විඳින සහගත ස්වභාවය එක්ක මේ සංඥා මාත්‍රිකව ගන්න මේ මම කියාගත්ත මේ රූප සංඥාව හරි වේදනා සංඥාවන් හරි සංඥා මාත්‍රිකව ගත්තේ. එහෙම නැතිනම් අපි හිතනකම චෛතසික ධර්මතා නැතිනම් මෙනෙහි කරනකමට අපි පුද්ගල භාවයේ මම මේ හිතන්නේ හිතනකම තමයි පුද්ගලයෙක් කියලා ගන්න. එහෙමත් නැතිනම් විඥානන ලක්ෂණ දැනගන්නකම ඒ දේවල් දැනගන්නේ මේ මට පණ තියෙන්නේ මේ දේවල් මම විඳින්නේ දැනගන්නේ මේ දැනගන්න බව තමයි පුද්ගලයෙක් කියලා මේ ස්කන්ධ මාත්‍රිකව ඕනම තැනක සක්කාය දිට්ඨිය දැස ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන්නේ දෙකක්. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නම. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධේට නමක් තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට මේ සක්කාය කෙරෙහි පවතින දෘෂ්ටි සහගත ස්වභාවය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය කෙරෙහි පවත්නා දෘෂ්ටි සහගත ස්වභාවයට සක්කාය දිට්ඨියයි කියලා කියනවා. එතකොට
සෝවාන් ඵලයේදී දුරු වෙන්නේ සක්කාය නෙමෙයි සක්කාය දිට්ඨිය. සෝවාන් ඵලයේදී දුරු වෙන්නේ සක්කාය නැතිනම් පංච උපාදානස්කන්ධය නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවත්නා දෘෂ්ටි සහගත ස්වභාවයේ විතරයි දුරු වෙන්නේ. ඒ නිසා සක්කාය තියෙනවා. සක්කාය අසුර කරගෙන කාමරාග ආදී පවත්වන්න පුළුවන්කම සෝවාන් ආර්යයන් වහන්සේට ඒ නිසා තියෙනවා දෘෂ්ටි සහගත බව නැතුව. ඒතකොට දෘෂ්ටි සහගත බව බොහොම දැඩි මට්ටමක්, රළු මට්ටමක්. අකුසලයන් කෙරෙහි කෙනකෙනාව අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. දිට්ඨි සහගත බව නිසා. මොකද ඒ දිට්ඨිය හැම වෙලාවකදීම කටයුතු කරන්නේ රළු කුග්ගල භාවයක පැවැත්මක් එක්ක. ඒ නිසා කෙනකෙනාගේ භාවනා කරා මොන දේ කළත් ඒ කරනකොට කෙනකෙනා ප්‍රතිචාර දක්වන ස්වરૂපයන් කටයුතු කරන ස්වરૂපයන් අනුව තම තමන්ගේ හිතේ කෙලෙසේ තම තමන්ට තේරුම් ගන්නටත් අනිත් අයට තේරුම් ගන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට රූපහා එනදිනම් පුද්ගල භාව ප්‍රතිබද්ධව බද්ධ වෛරයක් පවත්වනවා නම් ඒ රූප නැති කරන මට්ටමට ගිහිල්ලා රළු මානසික මට්ටම් පවත්වනවා නම් ඒ වගේම අන්‍යයන්ට හිංසා කරන මට්ටම දැඩිව ඒ පසුපස යනවා නම් ඒ මානසික මට්ටම ගොඩනගන්නේ සම්පූර්ණයෙන්ම මේ දෘෂ්ටි සහගත කෙලෙසත් එක්ක. කය ඉක්මවා යන වැරදි ටික තමන්ගෙන් කෙරෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ දෘෂ්ටි සහගත බවත් එක්ක. ඒ වගේම මහා සාවද්‍ය වෙන වචනය පිළිබඳව තියෙන අකුසල කර්මපතයන් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන දෘෂ්ටි සහගත කෙලෙසත් එක්ක. ඒ නිසා සක්කාය දිට්ඨිය සංයෝජන ධර්මයක්. සක්කාය දිට්ඨිය කියන එක බැඳීමක්. ඒ සක්කාය දිට්ඨිය බැඳීමක් වෙනකොට මේ මුල් පහට කියනවා ඕරම් භාගීය සංයෝජකය. ඕරම් භාගීය කියලා කියන්නේ පහළට අදිනවා කියන එක. එතකොට මුල් සංයෝජන පහළට අදින සංයෝජන ධර්ම. ඒක හරියට මේ ගහක මුල් යටටම අදින දෙයක් හැටියට පොළොව යටටම කිඳා බහිනවා වගේ මේ පුද්ගලයව පහළටම අදිනවා. පහළට කියන එකෙන් අදහස් කරන්නේ කාම භූමිය තුලම රඳවලා කාම භූමියේ තියෙන සංකල්පනා තුලම පවත්නවා කියන එක තමයි ඕරම් භාගීය සංයෝජනයන්ගේ ලක්ෂණ බවට පත් වෙන්නේ. උද්දම් භාගීය සංයෝජන කියන්නේ එයාගේ කෙලෙසේ හැම වෙලාවකදීම මෙහෙන් මොන මට්ටමේ රූපයක් ආවත් එයා ඒක ඇසුරු කරන්නේ උඩට යන්න පුළුවන් මට්ටමේ බැඳුමකින්. ඒකට කියනවා හරියට මම කියන්නේ හීලියම් පුරු බැලුම් බෝලයක් වගේ. ඒක හැම වෙලාවකදීම උඩට යන්න හදන දෙයක්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ බැලුම් බෝලෙත් මේ ගහේ ගැට ගහලා තමයි අද දවසේදී අපිට තියෙන්නේ. ඒ නිසා සංයෝජනයේ ස්වභාවය තමයි උඩට යන්න හදනකම. හැබැයි මේක ගහේ ගැට ගහලා ගහත් එක්කම දැන් යටට යන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ වගේ දැන් අපි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා කතා කළා. මේ සියලුම ලක්ෂණ ටික අද අපිට තියෙන රූප රාගය ගත්තොත් එහෙම ඒ රූප රාගය සම්පූර්ණම අර ඕරම් භාගී සංයෝජන ටික නිසා ආවරණය වෙලා තියෙනවා. ඒ ටිකත් එක්කම යෙදিলা තියෙනවා. ඒ වගේම මානෙ තියෙනවා නම් මේ මානෙ අර අස්මිමානෙ කියන මට්ටමේ නෙමෙයි දෘෂ්ටි සහගත මානයක් තමයි අපිට අද තියෙන්නේ. ඊට පස්සේ මේ උද්දච්චය තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා නම් ඒ අවිද්‍යාව සම්පූර්ණම දෘෂ්ටි සහගත මට්ටමේ දෙයක් හැටියට යටි තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණම අද ආවරණය වෙලා තියෙන මේ ඔක්කොම දස සංයෝජන ටිකම අපිට ඕරම් භාගීය පැත්තට බර වෙලා තමයි අද අපිට තියෙන්නේ. ඒ නිසා ඕරම් භාගීය සංයෝජන ටික තමයි මුලින්ම දුරු වෙන්නට අවශ්‍ය ටික. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන මේ සංයෝජන ධර්මතා. එතකොට සෝවාන් මාර්ගයෙන් දුරු වෙන දේ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක. සක්කාය දෘෂ්ටිය කියනකොට මේ 20 ආකාර සක්කාය දෘෂ්ටිය විචිකිච්ඡාව කියනකොට බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති ඒ වගේම කුබ්බන්තේ කංකති අපරන්තේ කංකති කුබ්බන්ත අපරන්තේ කංකති ඒ වගේම සික්ඛාය කංකති පටිසම්පාදේසු ධම්මේසු කංකති කියන මේ ඇති කරගත්ත සැකය ඒ තන හදාගත්ත සැකසහගත ස්වභාවය අටතනක තියෙන සැකය හඳුන්වනවා. එතකොට මේ සැකසහගත බව නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයි. ඒකෙන් අදහස් කරන්නේ අපිට බුදුරජාණන් වහන්සේ නම පහළ වුණාද නැත්ද කියලා එහෙම පවතින සැකේම නෙමෙයි. එතනදී අදහස් කරන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වුණයි කියලා.
හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව පවතින සැකේ. ධර්මයේ ගැන සැකයි කියන්නේ ධර්මයේ නැහැ කියලා තියෙන එක ගැන නෙමෙයි. සංඝයා ගැන සැකයි කියලා කියන්නේ සංඝයා ලෝකේ නැහැ කියලා හිතන එකම නෙමෙයි. හැබැයි අපි සතෙක් මරනවා කියන ක්‍රියාකාරකම තුළ තියෙන බුදුරජාණන් වහන්සේ ගැන සැකයි කියන එක. අපි බොරු කියනවා කියන එක තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, ධර්මයේ ගැන සැකයි, සංඝයා ගැන සැකයි කියන එක. එතකොට ඒ අකුසලය රළු අපායගාමී මට්ටමේ ඕනම අකුසලයක් සමග තියෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා ගැන තියෙන සැකය කියන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ගැන සැක නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහනවා නම් ඒ අකුසලය අපි ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේම මේ ධර්මයේ ගැන ඒ තරම්ම කර්මයේ කර්මඵලය අධැහිම මට්ටමින් සහ එයින් ලැබෙන විපාකයේ පිළිබඳව අපි හොඳාකාරවම දන්න මට්ටමින්ම තියෙනවා නම් ඒ අකුසලය අපි ඉක්මවා යන්නේ නැහැ. සංඝයාගේ සුප්‍රතිපන්න භාවය අපි දන්නවා නම් පිරිසක් විදිහට මේ විමදු මට්ටමකටපත් වුණ පිරිසක් කියලා අපිට ඒ අකුසලයේ අපි ඉක්මවා යන මට්ටමකට අපි යන්නේ නැහැ. ඒ නිසා ඒ තුල තියෙන සැකේ තියෙනවා. ඒ වගේම පුබ්බන්තේ කංකති පූර්වාන්තේ සැකයි අතීත ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව සැකයි හේතුඵල ධර්ම දන්නේ නැහැ. ඒ වගේම අනාගතය පිළිබඳව දන්නේ නැහැ. අනාගතයට හේතුඵල ධර්ම අනුව ස්කන්ධයන් හටගන්න විදිහ දන්නේ නැහැ. මේ දෙක පිළිබඳව සැකයි. එතකොට මේ පුබ්බන්ත අපරන්ත සහ උබ්බන්ත අපරන්ත කියන මේ තුන්තැනම සැක වෙනකොට අපිට ඒ තුල සත්පුද්ගල භාවයක පැවැත්ම එහෙ පිටින්ම හම්බෙලා තියෙනවා. ඊට පස්සේ සික්ඛාය කංකති තමාගේ ශික්ෂාව පිළිබඳ විශ්වාසයක් තමන්ට නැහැ. මේ ශික්ෂාව මේ විදිහට පූර්ණේ වෙලා නිවන දක්වාම යන සීලයක් කියන මට්ටමේ තමන්ට ශික්ෂාවෙහි සැකසහගත බවක් තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සැකසහගත බව තියෙනවා. මෙන්න මේ කියන සැකසහගත භාවය අපායගාමී හැම අකුසලයක් සමගම යෙදින වේදන ධර්මයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ සැකසහගත භාවයේ සම්පූර්ණම දුර වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම සීලබ්බත පරාමාසය. එතකොට සීලබ්බත පරාමාසය කියලා කියන්නේ ඊතෝ බහිද්දා මේ ශාසනයෙන් පරිබාහිර වුණ යම්කිසි සීල වෘතාදිය තියෙනවා නම් ඒ මේ ශාසනයෙන් පරිබාහිර සීලම සීල වෘතාදිය සමාදන් වීම ආදිය සීලබ්බත පරාමාස හැටියට තමයි ගන්න. ඒකෙන් අදහස් කරන්නේ මේ ශාසනයෙන් බාහිර ඕනම කෙනෙක් විසුද්ධිය පිණිස නිවන් දැකීම පිණිස විමුක්තිය පිණිස යම් දෙයක් සමාදන් වෙනවා නම් එයා ධර්මයේ කියලා හිතාගෙන වැරදි මඟක් අල්ලගත්ත කෙනෙක්. ඒ නිසා තමයි ඒක සීලබ්බත පරාමාසයක් කියන මට්ටමින් අල්ලගන්නේ. පරාමර්ශණය කියලා කියන්නේ දැඩිව ඇලිලා ඉන්නවා කියන එක. ඒකට සීල වෘතයන් කෙරෙහි ඇලී පැවතීම සීලබ්බත පරාමාසය කියලා හඳුන්වනවා. එතකොට අජවෘත, ගෝවෘත, කුක්කුරවෘත ආදී ඒ වෘත සමාදාන ඒ කාලේ තිබුණා. අද නොඑක් ආකාරයට සත්තුන්ගේ බිලි කපලා මේ ස්වර්ගයට යන්න හදනවා නම් බිලි පූජා කියලා. ඒ වගේම ඇදහිීම තුල නිවනට යන්නට හදනවා නම් නටලා කියලා නිවනට යන්නට හදනවා නම් ස්වර්ගයට යන්නට හදනවා නම් මමන්දයක් හෝ කරන්නට හදනවා නම් පිරිසුදු වීමෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඔක්කොම සීලබ්බත පරාමාසය කියන ගණයට යනවා. ඒ වගේම සීලබ්බත පරාමාසයේ සංයෝජනයක් බවට පත් වෙනකොට අපි අද සමාදන් වන්නා වූ කුසල සීලයේද සංයෝජනීය ධර්මයක් ලෙස පවතිනවා. ඕනනම් කෙනෙකුට සංයෝජන ලෙස ඇසුරු කළ හැකි සීලයක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ සීලයේ තුල සිල්වත් පුද්ගල භාවයක් උපදවාගෙන පුද්ගලයෙක් නිවන් දැක්වීම පිණිස කරන කටයුත්තක් පැත්තට අපි යන්නේ. එහෙම නැතිනම් අපි හිතනවා නම් මේ ටිකින් මම නිවන කරා අරගෙන යයි මේ ටික මාත්‍රයෙන්ම පාරිශුද්ධත්වය ඇති වෙනවායයි කියලා සංකල්පනාවක් පවතිනවා නම් ඒ සීලය කුසල සීලයක් තමයි. හැබැයි කුසල සීලය ඕනනම් කෙනෙකුට සීලබ්බත පරාමාසයෙන් පරාමර්ශණය කළ හැකිව තියෙනවා. සීලබ්බත පරාමාසයෙන් පරාමර්ශණය කළ හැකිව තියෙනවා. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් තර්කයක් කරන්නත් පුළුවන්. ඒක මේ ශාසනයේ සීලයක් නේ කියලා. නෑ පරාමර්ශණය කරනකොට ඒක මේ ශාසනයේ සීලයක් වෙලා නෑ. මොකද මේ ශාසනය නම් පරාමර්ශණය අදාළ නෑ. ශාසනයෙන් කියන සීලය තමයි. හැබැයි ඒ සීලයම කෙනෙක් නිවනට වෙනම පරාමර්ශණය කරනකොට පරාමර්ශණය මේ ශාසනයට අදාළ දෙයක් නොවන නිසා
ඒ මොහොත සමගම එයාගේ සීලය මේ ශාසනයේ පරිබාහිර වන සීලයක් විදිහටයි ඇතුළත් වෙන්නේ. ඒ නිසා එදා කාලේ තිබුණ පන්සිල් ආදී සීලයන් තිබුණා නම් ඒ සියල්ලක්ම සීලවතයන්ගෙන් සීලබ්බත පරාමාසයන්ගෙන් මිදිලා නැහැ. එතකොට මෙන්න මේ තුන් සංයෝජන සෝවාන් මාර්ගයේ ප්‍රහීන වෙන සංයෝජන ධර්මයක්. ඊට පස්සේ අපිට හම් වෙනවා කාමරාග පටිඝ කියන සංයෝජනය. එතකොට කාමරාග පටිඝ කියන මේ සංයෝජන ධර්මය කාමරාගය කියලා කියනවා අපි කැමති වෙන ස්වභාවය. එතකොට මේ කැමති වෙන ස්වභාවය සහ ඇලෙන ස්වභාවයේ දෙකේම එකතුව තමයි කාම රාගය කියන එකෙන් හඳුන්වන්නේ. කැමති වීම සමගම ඒ ධර්මයේ කෙරෙහි දැඩිව ඇලී පවතීම කියන එක. කාමනය වෙන ස්වභාවය සහ ඒකේ රැඳී ඇලී පවතීම කියන දෙකේම එකතුව කාම රාගය කියන වචනයෙන් හඳුන්වනවා. කාම රාග සංයෝජනය අපිට ව්‍යාපාදයේ එහෙම නැත්නම් තරහව හිතේ පවතින ද්වේෂය කියන ගතිය. මෙන්න මේ ගති ටිකන තියෙනවා. පටිඝය කියන ගතිය, ගැටීම් සහගත ස්වභාවය කියන එක. අර ද්වේෂය කියන එකේදී සත්තු මරණ මට්ටම සෝවාන් මාර්ගයෙන් දුර වෙනවා. නමුත් අමනාපය ඇති කරන දෝමනස සහගත ස්වභාවයේ දුර වීමක් එතනින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සෝවාන් ආරයන් වහන්සේට තරහ යෑම කියන දේ සිද්ධ වෙනවා. කෙනෙක් මරණ මට්ටම දක්වා ඉක්මවා යන්නේ නැහැ. සතෙක් වුණත් මරණ මට්ටම දක්වා ඉක්මවා යන්නේ නැහැ. කාමරාගය ඇති වෙනවා. කාමරාගය ඇති වුණාට ඒ කෙනාව සීලය පිළිනවා කියන තැනට කාමයේ වර්ධවා හැසිරෙනවා කියන තැනට යනකම් ඒක ඉක්මවා යන්නේ නැහැ. එතකොට මෙන්න මේ කියන සංයෝජන ධර්මතා ටික ඕරම් භාගයේ සංයෝජන හැටියට පවතිනවා. මේ සංයෝජන ටික නිසා සංයෝජන ටිකෙන්මයි රූපය ඇසුරු වෙන්නේ. ඒ ඇසුරු වෙන කම නිසා රූපයට කියනවා සංයෝජනීය ධර්මයක් කියලා. මේ සංයෝජන ධර්ම ටිකෙන් රූපය ඇසුරු කළ හැකි. රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. සංයෝජන සහිත මනසටයි රූපය ඇසුරු වෙන්නේ. නිසා රූපය සංයෝජනීයයි කියලා කියනවා. හැබැයි රූපය කියන එක සංයෝජන ධර්මයක් නෙමෙයි. ඒක කියන්නේ අර මේ ඇස රූපයට සංයෝජනයන්ත රූපය ඇසට සංයෝජනයන්ත කියලා මේ ඇති වෙන මට්ටම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කියන්නේ සංයෝජන කියලා මේ දස සංයෝජනයන් අනුගිහිලා සංයෝජනීය කියන වචනයෙන් කතා කරන්නේ. අර සීනි කතාවම ගන්න අපි සාස්වයි කිව්ව කතාවම තමයි මේ තව පැත්තකින් කතා කරන්නේ. සංයෝජන නෙමෙයි රූපය. නමුත් සංයෝජනීයයි. සංයෝජන සහිත මනසකට සංයෝජන ඇති කරගන්න හිත වෙලා තියෙනවා රූපේ. ඇහැට රූපේ පතිත වෙන නිසා තමයි අපි ඒ රූපයට අම්මා තාත්තා ආදී වශයෙන් සත්පුද්ගල භාව වශයෙන් සංයෝජන විදිහට අපි පතිත වෙන්නේ. එතකොට මේ සංයෝජනය ඇති කර ගැනීම පිණිස අර රූපේ හිත ධර්මයක් බවට අපිපත් කරගත්තා. හැබැයි රූපේපත් වෙන භවයේ තිබුණේ නැහැ සංයෝජන ඇති කරන ගතිය. සංයෝජන කෙනෙක් දුරු කරොත් සංයෝජනීය ධර්මයට හම්බ වෙන්නේ. ඒ නිසා රූපයට කියනවා සංයෝජනීය ධර්ම කියලා. එනම් දැනන දෙනා තමයි සංකල්පයන්දී සිද්ධ කරලා මේ විදිහට සිද්ධ කරගත්ත සියලු කුසලයන් අපිට අත්යෙන් ධර්මයෙන් නම් ශාසනා කරන කෝධර්මාචාර්ය මිශ්‍රයි අපේ සාමනාස්ල දෙනමතම අපි අනුමෝදන් කරන සාමනාස්ල දෙනමතම තුන්වෙනි සංසීම කුසල කුසලයන් හේතු පාරමිතාවක් වේවා කියලා සාසනා කරනවා. ඒ වගේම මේ ස්ථානදී පුතාම සේනාසනදී පාදී සියලු දේවගණ සමුදායේ කුසල සාධනා දෙන්නම දෙවියන්ට උතුම් නිවනින් සංසන්නට මේ සියලු කුසලයේ හේතු කාරණතාවක් වේවා කියලා සාදුනා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් මේ කාල පරිච්ඡේදයේ තුළ මේ දේශනකාරී තත්ත්වයන් නිමින පරිලෝකයේ සියලු දෙනාට පින්කම් සිල් සත්පරකට අපි අනුමෝදන් කරනවා. ඒ සියලු සත්‍යෝ මේ පින් සතුටේ සාධනා දෙන්න අනුමෝදන් වේවා. නිවනටම උතුම් නිවනින් සංසන්නට මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය වර්තමානයේ මේ වේසනකාරී තත්ත්වය හැමෝම ක්‍රියාත්මක කරන අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන වැඩේට ඒ වගේම ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශවල ඉන්න මේ සියලුම දෙනාට අපි
ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට ප්‍රතිපහසුකම් සපයමින් බොහෝ උපකාර කරපු බොහෝ පිරිසක් විදේශගතව ඉන්න පිරිස් මේ රෝගී භාවයන්ගෙන් කටයුතු කරනවා. ඒ අතන්ටත් අපි ආශිර්වාද කරනවා. ඒ රෝගී භාවයෙන් ඉන්න හැම දිනකටම හැම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා සියලු දෙනාට මේ ව්‍යසනකාරී තත්වයෙන් අත මිදී තුන් නිවනින් සැනසෙන්නට මේ කුසල ශක්තිය හේතුපාරමිතාවක් වේවා යනසේ සියලුම දෙනාට මේ ජීවිතයේදී භවහා මේ සසරින් අත මිදීම පිණිස මේ සියලු දේශනාවන් මේ කුසලාන සංසයන් හේතු කනිස්කේ වේවා කියලා සාදු සාදු.